ශ්‍රමයේදී මේ ස්ථානයේ විසිදෙන කඨින පූජාව සම්බන්ධ කරගන්නේ අද බෞද්ධ නායකාවෙන් කෙරෙන විශේෂ රූපවාහිනී ධර්ම දේශනයක් පවත්වන යටිගත කරන අවස්ථාව. ඒ සඳහා දායකත්වයෙන් දරන පින්වතුන් භාවනා ගැන කරුණු කියනවා නම් හොඳයි කියලා මුලින්ම ආරාධනයකුත් කරා. මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් දරන්නේ සම්බෝධි යෝගාශ්‍රමයේ සමාජිකා පිරිස. ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු අපේක්ෂාව තමයි කොළගස්සෝච වෙනිවල්කල සම්බෝධි යෝගාශ්‍රමයේ ඒ කොට්ටාවේ සුමනහිමිපාණන් වහන්සේ මා ඇතුළු සියලුම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සුව පැතීමට කාර්ය මණ්ඩලය ඇතුළු සියලුම දායක පිරිසට සෙත්පැතීමට නියමිත සමාජිකාවන්ට සින්නනෝදම් කිරීම පිණිස ඒ වගේම මේ උදාන පින්කමට දායකත්වයේ ලැබූ හැම දෙනාටම චතුරාර්ය සත්‍ය ධර්මාභෝධය ලබා ගැනීමට හේතු වේවා කියන මේ විශේෂ බලාපොරොත්තු කීපයක් ඉදිරියේ තබාගෙන ඒ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන. ධර්ම දේශනාවේ දායකත්වයේ දරන හැම දෙනාම මේ සම්බෝධි යෝගාශ්‍රමයේ භාවනා පාඨමාලාවලට සහභාගී වෙලා භාවනා පිළිබඳව දැනුමක් ඇති කරගෙන වාසය කරන පිරිස. ඒ නිසා ඒ පින්වතුන්ගේ මේ බලාපොරොත්තු ඉතාම වටිනම සම්බෝධි යෝගාශ්‍රමයේ ස්වාමීන් වහන්සේලාට සෙත්පතන්න නිරෝගී සුව පතන්න තමන්ගේ පවුල් සමාජික වරුන්ට ඒවගේම කාර්ය මණ්ඩලයේ ශ්‍රමට ඒ ප්‍රතිපත්ති ශාසනික යෝගාචර සංගමයේ සියලු සමාජිකාවන්ට සිත සාන්තිය නිදුක් නිරෝගී ප්‍රාර්ථනා කිරීමේ අදහස ඇති. ඒ වගේම ප්‍රධාන පරමාර්ථය තමයි හැම දිනකටම මේ උදාර පින්කම් හේතු කොටගෙන ඉතා ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධය කර ගැනීමට හේතු වාසනා වේවා කියන ආශාසන. මේ ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම සඳහා දේවාදික ස්වාමීන් වහන්සේලා ආගන්තුක ස්වාමීන් වහන්සේලා වැඩම කළා බලාපොරොත්තු වෙනා ඒ පින්කම සිද්ධ කරගන්න. ඒ වගේම මහණයන් වහන්සේලා විශාල පිරිසක් උපාසක උපාසිකාවන්
ධර්ම දේශනාව ශ්‍රවණය කිරීමේ උදාර පින්කමට සහභාගී වෙනවා. හැම දිනාගේම බලාපොරොත්තුව තමයි අර මුලින් සඳහන් කළේ. අපි කරන ප්‍රතිපත්ති ධර්මයන්ගේ සියලු කුසල ධර්මයන්ගේ බලයෙන් අප හැම දිනකටම චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීමෙන් සියලු සසල නිමා කර ගැනීමට හේතු වාසනා වේවා. මේ ආරාධනයට අනුව භාවනා පිළිබඳව කරුණු පිළිවෙල සූත්‍ර අංගුත්තර නිකායේ සක්කනිපාතයට අයිති වෙන සුඛ සෝමනස්ස සූත්‍රයේ තියෙන එක මාතෘකාවෙන් වශයෙන් සලකනවා. මේ මුල් සූත්‍රයේම ඉස්තරයේ සමාධි දර්ශනා භාවනා. මේ දායකත්වයේ ගන්න පිළිපැසක් ඒ බඳු ධර්ම දේශනාවක් තමයි අවශ්‍ය වෙනවා. අපි බලමු බුදුරජාණන් වහන්සේ මේ සූත්‍ර දේශනාවෙන් අපට මොනවද මේ කියන්නේ? චෛත්‍යයේ ධම්මේ සමන්නාගතෝ වික්ඛු විත්තේව ධම්මේ සුඛ සෝමනස්ස බහුලෝ වියෝ. මානේ මා ඉදිරියේදී ප්‍රකාශ කරන කාරණා හයකින් සමන්විතෝ වික්ඛු. මෙලොව ජීවිතයේදීම ඉතාමත්ම සුඛ සෝමනස්ස වාසය කර. සුඛය කියන්නේ කයේ ඇතිවෙන සුඛ සම්පත්. සෝමනස්ස කියන්නේ හිතේ ඇතිවෙන සොන්නක සතුට. හිතේ කයේ සතුටෙන් හිතේ කයේ සෝමනස්යෙන් වාසය කරනවා මේක ප්‍රයෝජනය. අනික යෝනිකස්ස ආරද්ධා හෝති ආසවානං khය. මේ වික්ඛුව මේ කාරණා හය පිළිබඳව සලකන යෙදෙන වික්ඛුව ආශ්‍රවයන් ප්‍රේමීම සඳහා මුල් පදනම පටන් ගන්නවා. ආරණය හේතුව ආරම්භ කරා දෙනවා. වද බුදුරජාණන් වහන්සේ මුලින්ම මේකේ ආනිසංස දෙකක් දේශනා කළා. මේ ආනිසංස දෙක ලබා දෙනවා භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ වදාරන මේ කාරණා ටික යම් දෙක්ුවා තේරුම් අරගෙන ඒවා භාවිත කරනවා නම් තමන්ගේ ජීවිතයට සම්බන්ධ කරගන්න. අතනේහි තයි කාරණා හයක්. ධම්මාරාමෝ හොති පළවෙනි එක. ඉදවික්කවේ වික්ඛු ධම්මාරාමෝ කියලා දේශනා. ධර්මාරාම වේවා. ඒක විස්තර වෙනවා ධම්මේ රතින් යෙන්දති කියලා. මේ ධර්මය නිසා ඇති වෙනවා පුදුම රතියක්, නිරානික රතියක් ඇල්මක්. ඒ ධර්මය පිළිපැදීමම කියලා නෙමෙයි. ධර්මයේ ඇතිවීමෙන් ධර්මයේ භාවිත කිරීමෙන් මහා මුදුම රතියක්
ධර්මයේ පිළිබඳව ඇල්මක් ඇති වෙනවා. ධම්මේ රකින් වෙන්නට කියලා විස්තර කළේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළාම කියනවානේ ධම්ම රකේ සම්ම රකේ දිනාති කියලා. මේ ධර්මයේ පිළිබඳව ඇති වෙන රකිය ඇල්ම සියලු රකේ සියලු ඇල්ම දැනත් ඔක්කොම යටපත් කළ ධර්ම රකිය ජය ගන්නවා. එහෙම දේශනා කළා. ඉතින් මෙතන මේ දේශනාවේ ධම්මාරාමෝ හෝති කියලා වදාළේ ධම්මේ රතින් කිව්ව. ධර්මයේ රතිය විදිනවා. ධර්ම රතිය විදිනවා. මේක තමයි පළවෙනි කාරණය. ඒ කාරණාවේ පළවෙනි අංක එක තමයි ඒක. ඊගාවට භාවනාරාමෝ හෝති. භාවනාවේ ඇලීම වාසය කරන. තුන්වෙනි එක පහනාරාමෝ හෝති. ප්‍රහාණයෙහි ඇලීම වාසය කරන. මේ දෙතුන්වෙනි කාරණා දෙකම එකට සම්බන්ධ කරගෙන තමයි කරුණු කියා දෙන්නට ඕන කරන්නේ. එතකොට මේ කාරණා දෙක ගැලපෙන. භාවනා රාමෝ හෝති පහනා රාමෝ. මහා අරියවංක දේශනාවේ සඳහන් වෙන පද කීපයක්. භාවනා රාමෝ හෝති පහනා රාමෝ. භාවනා රාමෝ කියන්නේ භාවනාවෙහි ඇලී වාසය කරන. භාවනාව කියන්නේ හිතේ ගුණධර්ම වඩන එක. යම් යම් ගුණධර්ම වැඩි දියුණු කරන එක තමයි භාවනාව කියන්නේ. ඒකට භාවනා රාමෝ කියන්නේ භාවනාවේදී වැඩි වාසය. පහනා රාමෝ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීමේ වැඩි වාසය. ඒකනේ කාරණා දෙක ඒකාබද්ධ වෙන්න සම්බන්ධයි. භාවනා රාමතාවේ කියන්නේ භාවනාවේදී වැඩි වාසය. පහනාරාමතාවේ කියන්නේ කෙලෙස් ප්‍රහාණය කිරීමෙහි වැඩි වාසය. මේ විදිහට මේ කාරණා දෙක සමබරව ඉදිරියට යනවා. අපි කාඩින් ගම් බලමු මේ දෙකෙන් කියන්නේ මොනවද කියලා. ඒක විස්තර වෙනවා නික්ඛම්මං භාවයන්තෝ රමති කාමච්ඡන්දං පදමන්තෝ රමති පංච නීවරණයන් පිළිබඳ භාවනා යෝගන්ත පරම මතුව තමයි පංච නීවරණ කියන්නේ. මේ දේශනාවේ පංච නීවරණයන් පිළිබඳව භාවනාරාමතාවය පහනාරාමතාවය දෙක සම්බන්ධ කරලා දේශනා කරලා තියෙනවා. මොකද නික්කම්මං භාවෙන්තෝ රම නෛෂ්ක්‍රම්‍ය වඩමින් භාවනාවෙහි ඇලී වාසය කරනවා. නෛෂ්ක්‍රම්‍ය කියන්නේ තේරුම් ගොඩක් තියෙනවා. අපි දල වශයෙන් ගත්තාම පංචකාමයන්ට පිටුපාලනයක පංචකාමයන් අතහැර ගමනයක තමයි නෛෂ්ක්‍රම්‍ය කියන්නේ.
නික්ඛම්මං භාවෙන්තෝ රම නෛෂ්ක්‍රම්‍ය වදන සසර ගමනට සසර දිගට යාමට හේතු වෙන ප්‍රධානම උපකාරය තමයි මේ පංච කාමයන් පිළිබඳව තිබෙන ඇලීම චන්දරා. එතකොට නික්ඛම්මං භාවෙන්තෝ රමති නෛෂ්ක්‍රම්‍ය වඩමින් භාවනාවෙහි යයි. ඒකම අනිත් පැත්ත. කාමච්ඡන්දං පදහන්තෝ පහනාරාමයේදී ඒක. භාවනාරාමතාවයේදී අර නෛෂ්ක්‍රම්‍ය වඩන පිළිය වඩන්නේ. පහනාරාමයේ කියලා වදානේ අර නෛෂ්ක්‍රම්‍යයට විරුද්ධ කාමච්ඡන්දය ප්‍රහාණය කරන පහනාරාම කාමච්ඡන්දය කාම කියන්නේ කාම වස්තු පිළිබඳව තිබෙන ඇලීමක් දෙකම. ඒවා නිතර කියන කරුණ නිසා විස්තර කරන්නේ නැහැ. කාම වස්තුන් පිළිබඳව තිබෙන ඇලීම බැඳීම තමයි මේ කාම ඡන්ද කියන්නේ. කාම ඡන්ද. එතකොට මේ කාම ඡන්දයට විරුද්ධ ධර්මයේ තමයි නෛෂ්ක්‍රම්‍ය. මේ දෙක යන්නේ. නෛෂ්ක්‍රම්‍ය වඩනවා කාම ඡන්දේ ප්‍රහාණය. නෛෂ්ක්‍රම්‍ය වඩනකොට භාවනාරාමතාව. කාම ඡන්දේ ප්‍රහාණය කරනකොට පහනාරාමතාව. මේ විදිහට යුගල වශයෙන් මේ කාරණා දෙක ඉදිරියට ගන්න. ඊළඟට දේශනා කරනවා අව්‍යාපාදං භාවෙන්තෝ රමති ව්‍යාපාදං පදහන්තෝ. අව්‍යාපාදය කියලා කියන්නේ මේ ව්‍යාපාදයට විරුද්ධ ධර්මයක්. අපට ඒකට මෛත්‍රිය කියලා කියන්නත් තමයි. ව්‍යාපාදය තරහ මනහ නැති එක තමයි අව්‍යාපාදය කියන්නේ. අව්‍යාපාදේ වඩන. ඒ අව්‍යාපාදේ වඩනකොට ව්‍යාපාදය ප්‍රහාණය වෙලා යනවා දුරු වෙලා. කොට අව්‍යාපාදේ වඩන්නේ භාවනාරාමතා. ඊළඟට ව්‍යාපාදේ දුරු කරන්නේ පහනාරාමතා. භාවනාරාමතාවයෙන් අව්‍යාපාදේ වඩන. පහනාරාමතාවයෙන් ව්‍යාපාදය ප්‍රහාණය කර. භාවනාරාමතා පහනාරාමතා කියන දෙක මෙහෙම තමයි එතන. ඊළඟට තීනං පජහන්තෝ රමති ආලෝක සංඥං භාවයන්තෝ රාම. බොහෝ ධර්මවල බුදුරජාණන් වහන්සේ තීන මිද්දේට විරුද්ධ ධර්මයේ හැටියට ආලෝක සංඥාව දේශනා කළා. තවත් තැන්වල අධික වීර්යය ගැනීම, දැඩි පරාක්‍රමයක් ගැනීම නිසා තීන මිද්දේ කියන එක දුර වෙලා යනවා. බොහෝ තැන්වල තීන මිද්දේට විරුද්ධ ධර්මයේ හැටියට ආලෝක සංඥාව දේශනා කළා. එතකොට තීන මිද්දං පජහන්තෝ රමති. තීන මිද්දය ප්‍රහාණය කරමින් භාවනාරාමතාවෙහි යයි.
ආලෝක සංඥාං භාවෙන්තෝ රමති ආලෝක සංඥාව වඩමින් භාවනාරාමතාවේ යන්නම තීන මිද්දේ ප්‍රහාණය කරමින් භාවනාරාමතාවේ යන්න මේ පංච නීවරණයන් පිළිබඳව භාවනාරාමතාවයයි භාවනාරාමතාවයයි දේශනා කරලා කියන හැටි ඒකාගත කියන්නේ හතර වෙනවා උද්දච්චය උද්දච්චයට විරුද්ධ පැත්ත තමයි අවිච්ඡේදය අවිච්ඡේපං භාවන්තෝ රමති උද්දච්චං පජහන්තෝ රමති අවිච්ඡේදය කියන්නේ හිතේ එකඟතාවය යම් කිසි භාවනා මානසිකාරයෙන් හිත හොඳට තැම්පත් කරගන්න. ඒකට කියනවා අවිච්ඡේදය. අවිච්ඡේදේ වඩන. ඊළඟට උද්දච්චං පජහන්තෝ රමති. එතන කුක්කුච්චේ අරගෙන නැහැ උද්දච්චේ පමණයි දේශනාවේ තියෙන්නේ. උද්දච්චේ ප්‍රහාණය කරමින් පහනාරාමතාවේ විදියට අවිච්ඡේදේ වඩමින් භාවනාරාමතාවේ ඔය හතර වෙන්නේ. පස්වෙනි එක විදෙච්ඡං භාවෙන්තෝ රමතේක මුලින් එන්නේ අනිකායි ධම්ම වවත්තානං භාවෙන්තෝ රමතේ විදෙච්ඡං පජහන්තෝ රමතේ ධම්ම වවත්තාන කියලා කියන්නේ ඒ ධර්ම කාරණා නිවැරදිව යම් යම් ආකාරයකින් තේරුම් ගන්න. ඒකට කියනවා ධම්ම වවත්තාන. ඒ තේරුම් ගැනීමක් නැති නිසා තමයි මේ විචිකිච්ඡාව කියන සැක සංකාව පහළ වෙන්නේ. තමතාර ධම්ම වවත්තාණය කියන එක වඩනවා භාවනාවෙන් වඩනවා විචිකිච්ඡාව ප්‍රහාණය ධම්ම වවත්තාණය වඩමින් වර්ධනය කරමින් භාවනාවේ ඇලෙනවා විචිකිච්ඡාව ප්‍රහාණය කරමින් පහනාරාමතාවේ යයි. ඔය නිවරණ පහ පිළිබඳව දේශනාවේ සඳහන් වෙන කොටස තව බොහෝ තියෙනවා. ඒවට යන්න කාලයක් නැහැ. දැන් මේ දිනවලට වැටෙනවා ඇති භාවනාරාමතාවේ පහනාරාමතාව කියන්නේ මොකක්ද? භාවනාරාමෝ කියන්නේ ඒ ගුණධර්ම වැඩිමෙහි ඇලී වාසය කරන. පහනාරාමෝ හෝති කියන්නේ ඒ විරුද්ධ ධර්මයන් ප්‍රහාණය කිරීමෙහි ඇලී වාසය කරන. තවදයන් කාරණා තුනක් තියෙනවා. හතරවෙනි පරිවේකාරාමෝ හෝති ප්‍රවිවේකයි. ඒ පරිවේක කියන වචනය බොහෝ තැන්වල බුදුහාමුදුරුවෝ දේශනා කරලා තියෙනවා විවේකය. විවේකය කියලා කියන්නේ යමකින් වෙන් වෙනවා කියලා තේරෙනවා. මොනවාන්ද වෙන් වෙන්නේ කියලා දේශනාවෙම සඳහන්. කොහොමද විරිත්තං සේනාසනං වදති අරඤ්ඤං රුක්ඛමූලං බම්බතං පන්දරං දිරිගුවං සුසානං වනපත්තං අබ්බෝපාදං පරාලබුද්ධං කියන මේ නව මහා සේනා. ඉස්තරේත කාලයේ නෙමෙයි. ඒ නව මහා සේනාසනයන් වලට වඩි. ඒ සේනාසනයකට වෙලා ඒකෝ නිසීදති ඒකෝ සංගමති ඒකෝ වදිච්ඡති ඒකෝ වදයි.
මේ ඉරියව් අතරම උදකලාව පවත්වන. ඒකන්නේ භාවනා මානසිකාරයේ පවත්වමින් අර කියන ලද විවේකස්ථානයකට පැමිණලා ඉතින් උදකලාව වාසය කරනවා. ඒකට කියනවා කාය විවේකය කියලා. කාය විවේකෝත් රූපගත කායානං කියලා කියනවා. මේ ජන සමාජයෙන් ඈත් වෙලා. මේ ජන සමාජයේ ඇලිලා ගැලිලා ඉන්න එකට කියනවා ඝන සංගණිකාව. ඒ ඝන සංගණිකාවෙන් අයින් වෙලා ජන සමාජයෙන් ඈත් වෙලා අර කියන ලද ආකාරය උදකලාව. ඒකයි සතර ඉරියව්වෙන්ම යම් කෙනෙක් භාවනා කරමින් වාසය කරනවා නම් ඒකට කියනවා කාය විවේකය. කාය විවේකය. කාය විවේකය, චිත්ත විවේකය, උපදි විවේකය කියලා විවේක තුනක් බුද්ධ දේශනාවේ සඳහන් කරනවා. කාය විවේකය කියන්නේ ඔබ තමයි. ජන සමාජයෙන් ඔක්කොගෙම ඇත්තලා ඉවයි විවේකස්ථානයකට පැමිණිලා සතර ඉරියව්වේම භාවනා මානසිකාරයේ පවත්වමින් යම් කෙනෙක් වාසය කරනවා. අනේක තමයි කාය විවේක කියලා කියන්නේ. ඊළඟට චිත්ත විවේක. චිත්ත විවේකය කියන්නේ හිත කෙලෙසුන්ගෙන් මුදා ගන්න. මේකේ දෙකක් තියෙනවා. ලෞකික වශයෙන් හිත කෙලෙසුන්ගෙන් මුදා ගන්නම ලෝකෝත්තර වශයෙන් හිත කෙලෙසුන්ගෙන් මුදා ගන්න. මේ දෙකම කියනවා චිත්ත විවේකය කියලා. අපි මේකම දින්ගම් බලුවාම प्रथम ध्यानेදී पंच නීවරණයන්ගෙන් හිත මුදා ගන්න. දෙවෙනි ධ්‍යානයේදී විතර්ක විචාරයන්ගෙන් හිත මුදා ගන්න. තුන්වෙනි ධ්‍යානයේදී ප්‍රීතියෙන් හිත මුදා ගන්න. හතරවෙනි ධ්‍යානයේදී සුඛයෙන් හිත මුදා ගන්න. මේ ධ්‍යාන ආකාසානං ඡායතනාදී අරූප ධ්‍යාන හතරක් එහෙමම තමයි. ඒවායින් හිත මුදා ගන්නවා ලෞකිකව. ඔය ලෞකික පැත්ත. ඊළඟට සක්කාය දෘෂ්ටි විචිකිච්ඡා සීලබ්බත පරාමාස කියන සංයෝජනයන් ප්‍රහාණය කිරීම. සෝවාන් මගින් හිත කෙලෙසුන්ගෙන් මුදා කාමරාග ව්‍යාපාද දෙක තුනී කිරීමෙන් සතරදාගාමී මගින් හිත කෙලෙසුන්ගෙන් මුදා ගන්න. කාමරාග ව්‍යාපාද දෙක ප්‍රහාණය කරමින් අනාගාමී මගින් හිත කෙලෙසුන්ගෙන් මුදා ගන්න. ඊළඟට රූප රාග අරූප රාග මානෝද්දච්ච විද්‍යා කියන්නේ සංයෝජන ප්‍රහාණය කිරීමෙන් රහත් මගින් ඒවැන් හිත මුදා ගන්න. ඔය විදිහට ලෞකික ලෝකෝත්තර වශයෙන් හිත කෙලෙසුන්ගෙන් මුදා ගන්න එකට කියනවා චිත්ත විවේකය. හිත කෙලෙසුන්ගෙන් වෙන් කරගන්න. එතකොට කාය ජන සමාජයෙන් ඔක්කොගෙම වෙන් කරගන්න එක කාය විවේකය. ඒක ලෞකික ලෝකෝත්තර වශයෙන් කෙලෙසුන්ගෙන් මුදවා ගන්න එක චිත්ත විවේකය හැටියට වඩා.
චිත්ත විවේකෝච පරිසුද්ධ චිත්තානං පරණ ඕදානං පත්තානං කියලා දේශනාවේ තියෙනවා. ඉතිතා පවිත්‍රතාවයට පත්වනහම පරම පවිත්‍රතාවයට පත්වනහම තමයි මේ චිත්ත විවේකයේ කියන එක ලැබෙන්නේ. ඊළඟට උපදී විවේකය. උපදී විවේකෝච නිරෝධෝ නිබ්බාන. අන්‍යෝපදී කෙලෙසෝපදී අභිසංකාරෝපදී ආදී වශයෙන් උපදී කියනවා. උපදී කියන්නේ මේ දුක් පීඩා සිටින විස්තර. පංචකාම ගුණෝපදී අන්‍යෝපදී කෙලෙසෝපදී අභිසංකාර කියන්නේ කර්මය. මේ ඔක්කොම මේ සත්‍යංග දුක පිළිකාන කියන කාරණා. ඒවට උපදී කියලා කියනවා. මේ සියලුම උපදීන්ගෙන් නිදුණනම් තමයි නිරූපදී. එහෙමනම් නිර්වාණය. නිර්වාණය අවබෝධ කරගත්තාම සියලු උපදීන්ගෙන් මිදීමටපත් වෙනවා. ඒක තමයි උපදී විවේකයේ හැටියට බුදුරජාණන් වහන්සේ දේශනා කළා. එතකොට ධම්මාරාමෝ හෝති භාවනාරාමෝ හෝති පහානාරාමෝ හෝති පරිවේකාරාමෝ හෝති කියන මේ කාරණා හතරක් පිළිබඳව දැන් ඉතා කෙටියෙන් කරුණු කියලා දෙනවා. පස්වෙනි එක තමයි අභ්‍යාපජ්ජාරාමෝ හෝති. ඔය ව්‍යාපාද කියන වචන සම්බන්ධ එකක් නෙමෙයි. අභ්‍යාපජ්ජ අභ්‍යාපාද නෙමෙයි අභ්‍යාපජ්ජ. අභ්‍යාපජ්ජ කියලා මේ නිවනට නමක්. අභ්‍යාපජ්ජාරාමෝ අභ්‍යාපජ්ජ. ඒ පැත්තෙන් ගත්තාම නිර්වාණයේ ඇලී වාසය කරනවා කියලා ගන්න පුළුවන්. අභ්‍යාපජ්ජාරාමෝ නිවනේ ඇලී වාසය කරනවා. නිවන අවබෝධ කරගෙන නිවනේ ඇලී වාසය කරනවා. අභ්‍යාපජ්ජාරාමෝ ඔය පස්වෙනි කාරණය. මේ නම කාරණයකින්ම බුදුරජාණන් වහන්සේ වදාළේ ඒ ගුණ වඩන තැනත්තා ආශ්‍රවයන් ශ්‍රවණ ගැනීමට පදම තවත් කර ගන්නවා කියලායි. ඒමයි දේශනාව. ඊළඟට හයවෙනි එක නිප්පපංචාරාමෝ. මේක මොකක්ද ගැඹුරු පදයක්. නිප්පපංචාරාමෝ අපංච. අපංච කියන්නේ ප්‍රමාද කරණය. ප්‍රමාදයට පපංච කියලා වචනයක්. මොනවාද ප්‍රමාද කරන්නේ? මේ සත්‍යයන් සසර ප්‍රමාද කරනවා. මේ නනතම සත්‍යයන් සසර ප්‍රමාද කරන ධර්ම තමයි පපංච කියලා කියන්නේ. සමහර නිප්පපංචාරාමෝ කියන්නේ කලින් කියපු දෙයකට සමාන දෙයක්. නිප්පපංච කියලා නිවනට කියනවා. නිප්පපංච. පපංච කියන්නේ මොනවද? සංහා මාන දෘෂ්ටි කියන මේ තුනක පපංච. බුද්ධ දේශනාවේ බොහෝ ධම්මවල සඳහන් වෙන පද තුනක්. ඒකම් මම
ඒසෝ අමස්මේ ඒසෝ මේ අත්තා ඒකං මම මේ පංච උපාදානස්කන්ධය මමද ඒසෝ අමස්මි කයින්තියද ඒකං මම පොඩි වචනයක් වෙනස් වුණා ඒකං මම මේ පංච උපාදානස්කන්ධය මගේ ඒසෝ හමස්මි මේ පංච උපාදානස්කන්ධය මමද ඒසෝ මේ අත්තා මේ පංච උපාදානස්කන්ධය මගේ ආත්මය සදාකාලිකත්වයෙන් ගැනීම ඔන්නය ප්‍රධාන කෙලෙස් තුනක කියනවා පපංච කියලා. ඒ මොකද පපංච කියන්නේ? ඔය තණ්හා මාන දෘෂ්ටි කියනවා. මේ කාරණා තුන නිසා තමයි මේ සත්‍යයන් සතර ප්‍රමාදයටපත් ප්‍රමාදයට වත් කරනවා කියන්නේ මේ සතරෙන් මුදලා යන්න දෙන්නේ නැහැ යන්න ලැබෙන්නේ නැහැ මේ සංසාරෙම නවත්තන සංසාරය කියලා 아무තු දෙයක් නැහැ පංච උපාදානස්කන්ධය නොසිදී පැවැත් නමත ඒවා මේ තනින්තන ගොඩනගා ගන්න එක තමයි සංසාරේ කියන්නේ 아무තු ධර්මයක් නෙවෙයි. ඉන්නේ සසරෙන් ගොඩනෙන්නට කොහොමද පුළුවන්කමක් නැහැ තණ්හා මාන දෘෂ්ටි කියන මේ ප්‍රපංච ධර්මයන් අනුපාන්නේ. පළමුවෙන්ම අයින් වෙනවා ඒසෝ මේ අත්තා කියන ප්‍රපංචය මේ මගේ ආත්මයයි කියන මොන සදාකාලිකත්වයෙන් ගන්න අපේ බෞද්ධ පාරා ඔබ නම කියලා නොගත්තට ඒ අය සදාකාලිකත්වයෙන් ගන්න ඒ සදාකාලිකත්වයෙන් ගැනීම නිසා තමයි මේ කය විවිධාකාරයෙන් සරසන්නේ ලක්ෂණ කරන්නේ නොයෙක් විකෘති නොයෙක් විලාසිතාමවන්නේ මේ සදාකාලිකත්වයෙන් ගන්න නිසා තමයි ඒක තමයි ඒසෝ මේ අත්තා කියලා බුදුහාමුදුරුවෝ දේශනා මේ ප්‍රත්‍යක්ෂ සත්‍යයෝ මේ මගේ ආත්මයයි කියලා ගන්න දෘෂ්ටි වශයෙන් යන්නේ සංකල්පනාවෙන් මිත්‍යා සංකල්පනාවෙන් මේ මගේ ආත්මයයි කියලා ඒ අය අදහන ඊළඟට ඒකම මේ මගේ මොනවද මේ මගේ කියන්නේ පංච උපාදානස්කන්ධ මේක මගේ කියලා මමත්වය කියලා එකට දිය මගේ කියලා දැනෙන මගේ ආත්මයයි මගේ ජීවිතයයි කියලා මේව එතන සදාකාලිකත්වයෙන් මේ ප්‍රත්‍යඥය පංච උපාදානස්කන්ධය ජීවිතය අල්ලා ඒකට කියනවා මමත්වය ඒකම් මම මේ පංච උපාදානස්කන්ධය මගේ කියලා තුන්වෙනි එක තමයි මේසෝ අනස්මිතිය මානවයෙන් අල්ලාගෙන අනාමාන දුක් මම අනිත්‍යයි අයිතවදී උසස් මම අනිත්‍යය හා සමානයි මම අනිත්‍යයට වැඩි පහත්
කියලා මේ තේයමාන සවිසමාන දීනමාන කියන්නේ තුන් ආකාරයකින් ඕක අරගන්න. මෙන්න මේ තුන තමයි බුදුරජාණන් වහන්සේ ප්‍රපංච හැටියට දේශනා කළා. සත්‍යං සතර ප්‍රමාදයටපත් කරන ධර්ම. මොනවාද? සංහා මාන දුක් කියන මෙන්න මේ ධර්ම. එතකොට නිප්පංචාරාමෝ කියලා මෙතන බුදුහාමුදුරෝ දේශනා කළා. නිප්පංචාරාමෝ නිප්පංච කියන්නේ ප්‍රපංච ධර්මයන් තේරම නැත්තට නැති කරන. කොහොමද ඒක නැති වෙන්නේ? නැති වෙන්න නම් රහත් මාර්ග ඥානය පහළ වෙන්න. දැන් දේශනාවේ බොහෝ තැන්වල මේ කරුණු විස්තර වෙනවා. දැන් සෝවාන් මගුන් මේ මගේ ආත්මයයි කියන දෘෂ්ටි සංකල්පනාව නැතිලා. එතනින් අවසන් වෙනවා. ඊට පස්සේ මේ වැරදි දෘෂ්ටිය කවදාවත් සෝවාන් පුද්ගලය ගන්නෙ. එතනින් අවසන්. තව තියෙනවා තණ්හා මාන කියලා දෙකක්. මේ අනිත් මාර්ග ඥාන වලදී ඒ තණ්හා මාන කියන දෙකේ ඕලාරික යමනන්නම් ගොරෝසු හරි බලවත් කාර්ය ප්‍රහාණය වෙනවා. සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. තණ්හාමාදික ප්‍රහාණය වෙන්නේ සම්පූර්ණයෙන් රහත් මාර්ග ඥානය. ඒ තණ්හාමාදික පමණක් නෙමෙයි සේරම ප්‍රපංච ප්‍රහාණයටපත් වෙන්නේ රහත් මාර්ග ඥානයෙන් පමණයි. සෝවාන් මගින් සකලදාගාමී මගින් අනාගාමී මගින් යම් යම් කෙලෙස් ප්‍රහාණය වුණා. ඒ වගේම වැඩ සැලකිල්ලක් නැතුව සියලු ආශ්‍රව ධර්මයන් සියලු ප්‍රපංචයන් රහත් මාර්ග ඥානයෙන් ප්‍රහාණය වෙනවා කියලා තමයි මේ දේශනාවේ සඳහන්. දැන් මේ සුඛ සෝමනස්ස සූත්‍රයේ ආනාහයම ගතියෙන් කියලා. දැන් අපට ලැබෙන්නේ මේ දේශනාවේදී සීමිත කාලයක්. ඒ කාරණාහය පිළිබඳව සාරාංශය කෙටියෙන් කියනවා. මේ හැම කාරණයකදීම කියවෙන්නේ භාවනා මානසිකාරයේ පිළිබඳව. කාමච්ඡන්දාදී කෙලෙස් ප්‍රහාණය කිරීම, ධර්මයේ අරිය වාසය කිරීම, හිත කෙලෙසුන්ගෙන් වෙන් කර ගැනීම, නිවනෙහි ඇලීම, නිෂ්පංච කියන නිර්වාණයේ ඇලී සිටීම කියන මෙන්න මේ කාරණා තමයි මේ සුඛසෝමනස්ස සූත්‍රයේ කියන එකෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කර වදාළා. ඒ පින්වත්නි අපට මේ ධර්ම දේශනාවේදී සීමා සහිත කාලයක් තමයි ලැබෙන්නේ. ඒ බෞද්ධ නාලිකාවේ රූප වාහිනියෙන් ධර්ම දේශනාවක් ප්‍රතිගත කරගෙන විකාශනය කරන්නට ඕන කියලා
මේ පොළවස්සෝයිත වෙනිවල්පල සම්බෝධි යෝගාශ්‍රමයේ සාමාජිකාවන් පිරිසකට ලොකු ඕනකමක් තිබුණා. සම්බෝධි යෝගාශ්‍රමයේදීම මේ දේශනාම කරලා කටිගත කරන්නට ඕන කියලා. ඒ පින්වතුන්ගේ බලාපොරොත්තු හැටියට අද මේ නවම්බර් මාසේ 6 වෙනිදා හවස 3ට පමණ ඒ ආගේ අපේක්ෂාව සම්පූර්ණ කරමින් මේ ධර්ම දේශනාව ආරම්භ කළා එක කරන්නට යොමු. ඒ දායක දායිකාවන්ගේ යම් යම් බලාපොරොත්තු තියෙනවා. මේ පින්කමේ දායකත්වයේ දරන්නේ පොළවස්සෝයිත වෙනිවල්පල සම්බෝධි යෝගාශ්‍රමයේ ප්‍රතිපත්ති ශාසනේත යෝගාචර සංගමය සමාජික පිරිසක් විසි. ඒ පින්වතුන්ට කලක පටන් මේ කටයුතු ඕනකම තිබුණ කොහොම හරි අද මේ බෞද්ධ නාලිකාවේ උපකාරයෙන් සම්බෝධි යෝගාශ්‍රමයේදී ධර්ම දේශනාව පැතිගත කරගෙන ඉදිරියේදී විකාශනය කරන්න කටයුතු සලස්වගෙන තියෙනවා. මේ විශේෂ කාරණා තමයි මේ පින්වතුන් මටත් දෙපතනවා. ඒ වගේම මහා ඇතුළු මේ සම්බෝධි යෝගාශ්‍රමයේ වැඩ වාසය කරන ස්වාමීන් වහන්සේලාට මෙලොව වශයෙන් නිදුක් නිරෝගී අප දීර්ඝායු සම්පත් ප්‍රාර්ථනා කරනවා. ඒකම ආර්ය මණ්ඩලය ඇතුළු සියලුම දායක දායිකාවන්ට සිත සාන්තිය අභිවෘද්ධිය නිරෝගී සම්පත්තිය ප්‍රාර්ථනා කරනවා. අපේ මේ පොළවස්සෝයිත වෙනිවල්පල සම්බෝධි යෝගාශ්‍රමයේ විශාල පිරිසක් නියමින් ඉන්නවා. ස්වාමීන් වහන්සේලා අපවත් වෙලා තියෙනවා. ඒ හැම දිනාටම මේ පින් අනුමෝදන් කරවනවා. ඒ වගේම මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ලැබූ අපේ සමාජික පිරිසට මේ ධර්ම ශ්‍රවණය කරනා වූ පිරිසට මේ සම්බෝධි යෝගාශ්‍රමයේ පමණක් නෙමෙයි මේ ධර්ම දේශනා විකාශනය වීමෙන් බොහෝ විට ලෝකේ හැමතැනම වාගේ මේ ධර්මයේ ශ්‍රවණය කරනවා. ඒ හැම දිනාටම උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධය කර ගැනීමට මේ උදාන පින්කම් හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාව. දැන් පැයකට ආසන්න කාලයක් ධර්ම ශ්‍රවණය කිරීමෙන් විවිධාකාර ධර්ම පූජා පැවැත්වීම් ආදී වශයෙන් සිද්ධ කළ උදාර කුසල ධර්ම මේ ධර්ම දේශනාවේ දායකත්වයෙන් ලැබූ අපේ ප්‍රතිපත්ති සාධනහිත යෝගාචරයේ සමාජික පිරිසට මේ ධර්ම ශ්‍රවණය කරන ඔබ හැම දෙනාටම මේ උදාන පින්කම් හේතු කොටගෙන ඉතා ඉක්මනින් සියලු ජාත්‍යාදී දුකින් අතමිදී ලබන ශාන්ත උත්තම අමා මහ නිවන් දකින්න හේතු වාසනා වේවා. ආකාශත්තා චුම්මත්තා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු සාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු සදාති.
පිළිවෙලට පෙළි. අර පැත්තෙන් ඕම් පෙළි. අනේ සම්පූර්ණ කරගන්න. මේක පොඩයි. පොඩක් ඉස්සයි. පෙළි දිනවා. මේ පැත්තට. වඩින් මේ. अनित मैंने मल्ली पूजा करना है हम अरे ये तो नहीं यहाँ पे ये तो पहले इक्मट है अनिता है हम यहाँ गिरना इक्मट है
Yes,